ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මේ ජීවිතයේදී අපි කොහොම හරි මේ ධර්මය අවබෝධ කිරීමට මහන්සි ගන්න ඕන. මෙච්චර හොඳ අවස්ථාවක් අපේ ජීවිතයට ආය ලැබෙයිද කියලා කවුද දන්නේ? මනුස්ස ජීවිතේ දුර්ලභයි. දුර්ලභ මනුස්ස ජීවිතේ අපට ලැබුණා. සද්ධර්ම ශ්‍රවණය ඊටත් වඩා දුර්ලභයි. දුර්ලභ වූ ශ්‍රී සද්ධර්මයත් අපට ලැබුණා. ධර්මයේ ලැබිච්ච වෙලාවේ නුවණින් කල්පනා කරන්ට අපි දක්ෂ වෙන්න ඕන. ඒ දක්ෂතාවය අපිට අහිමි වුණොත් ඔක්කොම ලැබිලා අතෑරිය වෙනවා. අපි දන්න හැටියට අපේ අතීතේ බොහෝ දෙනෙක් කලුවරේ ඉපදිලා කලුවරේ ජීවත් වෙලා කලුවරේ මැරුණා වගේ ජීවිතයක් ගෙව්වේ. අපි මේ වගේ ඉරණමකට යන්න ඕන නැහැ. අපට පුළුවනි චතුරාර්ය සත්‍ය දකින්න. අපට පුළුවනි මේ ජීවිතේ සංසාරෙන් ඈතර වෙන ශ්‍රී සද්ධර්මය, සසරෙන් ඈතර කරන ධර්මයේ අපේ හිත ඇතුලේ රඳව ගන්නට. අන්නේ ධර්මයේ තමයි අපිව ගලවගන්නේ. මේ ලෝකෙට පහළ වෙච්ච සුන්දර දෙයක් ධර්මය කියන්නේ. ධර්මයේ පහළ වුණේ බුදුරජාණන් වහන්සේගේ හදවතේ. ඒ ධර්මයේ අපේ හදවත් වලින් ස්පර්ශ කළොත් අපිත් අමරණීය වෙනවා. ඉපද මෙරි යන සංසාරයෙන් ඈතර වෙන්න පුළුවන් නම් කොයිතරම් දෙයක්ද? දීර්ඝ ගමනක් අපට යන්න තිබෙන්නේ දුක් කඳුළු හලහලා. එහෙම දිගින් දිගට යන්න ඕන නැහැ. කලාතුරකින් ලැබෙන බුද්ධ ශාසනය දැන් අපට ලැබිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේලා ධර්ම දේශනා කරන හැටි අපි මේ දේශනාවලින් ඉගෙන ගත්තා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒ විදියටම අවබෝධ කරලා ඒ විදියටම සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වෙච්ච උත්තමයන්ටයි රහතන් වහන්සේලා කියන්නේ. අන්නේ රහතන් වහන්සේ නම දේශනා කරපු ධර්මය අද අපි ඉගෙන ගන්න උදේවරුේ. රහතන් වහන්සේලාගේ බණ කොයිතරම් සුන්දරයිද කියලා ඔබට තේරෙන්න පටන් ගනීවි. මේ දේශනාව සඳහන් වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ 3 වන කොටසට. මේ දේශනාවේ නම නන්දකෝවාද සූත්‍රය. මේ දේශනාවේ නම නන්දක ස්වාමින් වහන්සේ භික්ෂුණීන්ට අවවාද වශයෙන් වදාළ දෙසුම. නන්දකෝවාද සූත්‍රය. ඒ දිනවල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමයේ. එදා මහා ප්‍රජාපති ගෞතමී භික්ෂුණීන් වහන්සේ 500ක් භික්ෂුණීන් පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේව බැහැ දකින්ට ජේතවනාරාමයට පැමිණියා. බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් වාඩි වුණා. වැඳගෙන මෙහෙම කිව්වා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, භික්ෂුණීන්ට අවවාද කරනසේක්වා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, භික්ෂුණීන්ට අනුශාසනා කරනසේක්වා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, භික්ෂුණීන්ට ධර්ම කතාව කියා දෙනසේක්වා කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේගෙන් ඇහුවා, පින්වත් ආනන්ද,
මේ දවස්වල කාගේ වාරයේද තිබෙන්නේ භික්ෂුණීන්ට බණ කියන්නට? ඒ කියන්නේ එක එක ස්වාමින් වහන්සේලා වාරින් වාරේ භික්ෂුණීන්ට බණ කියනවා. ඉතින් ආනන්ද හාමුදුරුවෝ කියා හිටියා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අද තිබෙන්නේ නන්දක ස්වාමින් වහන්සේගේ වාරයයි. කාගේද? නන්දක ස්වාමින් වහන්සේගේ වාරයයි. නමුත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නන්දක ස්වාමින් වහන්සේ භික්ෂුණීන්ට බණ කියන්නට කැමති නැහැ. මේ නන්දක ස්වාමින් වහන්සේ රහතන් වහන්සේ නමක්. මේ භික්ෂුණීන්ට ධර්ම දේශනා කරන්නට පසුබට වුණාට මුන්වහන්සේ රහතන් වහන්සේ නමක්. බුදුරජාණන් වහන්සේ වදාළා එහෙනම් එන්න කියන්න නන්දකට. නන්දක ස්වාමින් වහන්සේ වැඩලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. හිටියාම බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් නන්දක ඔබ භික්ෂුණීන්ට අවවාද කරන්න. පින්වත් නන්දක ඔබ භික්ෂුණීන්ට අනුශාසනා කරන්න. පින්වත් බ්‍රහ්මණය භික්ෂුණීන්ට ධර්ම කතාව කියා දෙන්න කියලා. මොකද හේතුව නන්දක ස්වාමින් වහන්සේ මේ බුද්ධ ශාසනයේ අගතනතුරු ලැබුවා. භික්ෂුණීන්ට මිහිරි ලෙස ධර්ම දේශනා කිරීමේ අග්‍රයි කියලා නන්දක ස්වාමින් වහන්සේ තමයි අගතනතුරු ලැබුවේ. බලන්න හරි පුදුමයි. ඒ අගතනතුරුලාභී ස්වාමින් වහන්සේ භික්ෂුණීන්ට ධර්ම දේශනා කරන්න අකමැති වුණා. බලන්න ඒකෙදි බුදුරජාණන් වහන්සේ මෙහෙයුවා. ඒක ඊට පස්සේ තමයි අගතනතුරු ලැබුණේ. ඉතින් නන්දක ස්වාමීන් වහන්සේ ගෞරවයෙන් මහත් ශ්‍රද්ධාවකින් බුදුරජාණන් වහන්සේගේ වචනේ පිළි අරගෙන එදා උදේ පිණ්ඩපාතේ වැඩම කරලා සවස් පිණ්ඩපාතේ වළඳලා ඉවර වෙලා සවස් භාගේ තව ස්වාමීන් වහන්සේ නමක් එක්ක රාජකාරාමයට වැඩම කළා. රාජකාරාමේ භික්ෂුණීන් 500ක් වැඩ සිටිනවා. ඉතින් ඒ භික්ෂුණීන් වහන්සේලා මේ ස්වාමින් වහන්සේට වන්දනා කළා පැත්තකින් වාඩි වුණා. දැන් එතකොට මෙතන අපි තේරුම් ගත යුතු කීපයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා කොටස් දෙකකින් යුක්තයි. පිරිස කොටස් හතරකින් යුක්තයි. බුදු පිරිස සිව්වණක් පිරිස. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. සංඝ කියන කොටස් දෙකකින් යුක්තයි. භික්ඛු සංඝ භික්ඛුණී සංඝ කියලා. භික්ඛුණී ශාසනය කියලා එකක් නැහැ. හොඳට මතක තියාගන්න. ඒක භික්ඛුණී ශාසනය කියන එක මේ මෑත භාගි හදාගත්තු වචනයක්. ශාසනය කියලා තියෙන්නේ එකයි. ඒ තමයි බුද්ධ ශාසනය. බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල ශ්‍රාවක සංඝයා කොටස් දෙකයි. භික්ෂු සංඝයා භික්ෂුණී සංඝයා. දැන් මේ භික්ෂුණී සංඝයාට තමයි මේ බණ කියන්ට නන්දක මහරහතන් වහන්සේ වැඩම කළේ. මේ ධර්ම දේශනාවල විශේෂත්වයක් තියෙනවා. දැන් බලමු අපි රහතන් වහන්සේ නමක් බණ කියන හැටි. දැන් අපි අහලා තියෙනවා ලංකාවට වැඩම කළ රහතන් වහන්සේ පළමු රහතන් වහන්සේ කවුද? මිහිඳු මහරහතන් වහන්සේ ධර්ම දේශනා කරපු වෙලාවේ දේවානම්පියතිස්ස රජුරුවන්ගේ අන්තఃපුර කාන්තාවන් 500ක් අනුලාභිසවුන් වහන්සේ අනුලාභිසවුන් ප්‍රධාන ඒ 500ම මාර්ගඵල ලැබුවා. ධර්ම දේශනා කරලා අවසන් වුණාට පස්සේ. එහෙමනම් මාර්ගඵල ලැබනවා සෝවාන් වෙනවා කියලා කියන්නේ මොකද්ද? ඔව් ධර්මය අවබෝධ කරනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ චතුරාර්ය සත්‍යයේ හතරවෙනි ආර්ය සත්‍යය. එතකොට මේ ආර්ය සත්‍යයට පැමිණෙන්නට නම් ඒ ධර්මයේ තුල තිබ්බ යුතුයි චතුරාර්ය සත්‍යය. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ ඒ දේශනා කරපු බණේ තිබිච්ච නිසායි ශ්‍රවණය කළ අවසන් වෙනකොට
ඒ අය ධර්මාවබෝධ කළේ. එහෙමනම් අපිට පේනවා අද දවසේදීත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නාමයෙන් ධර්ම දේශනා කරනවා නම් යම් ගිහි කෙනෙක් හෝ වේවා, යම් පැවිදි ස්වාමින් වහන්සේ නමක් හෝ වේවා, යම් සිල් මාතාවක් හෝ වේවා, එතන තිබෙන්න ඕනේ චතුරාරි සත්‍යයයි. ඒ ධර්මයේ ශ්‍රවණය කළ අවසන් වෙනකොට ඒ කෙනාගේ හදවත තුල සනිටුහන් වෙන්න ඕන මම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන කෙනෙක් වෙනවා කියලා. අන්න පණවිඩේ ගියා. එහෙම නැතුව කොච්චර බණ කිව්වත් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න ඕන මේ සංසාරේ භයානකයි, මට නම් බෑ පුතත්ජන කෙනෙක් වගේ මේ සංසාරේ ඇවිදින්න කියලා හිතුන්නේ නැත්තම් එතන බුදුබණ කියවිලා නැහැ. ඒ නිසා ධර්මය තමන් අසන බණ තේරුම් ගන්නට හොඳ මිම්මක්. මොකද්ද? ධර්ම දේශනා කළ අවසන් වෙනකොට අපිට හිතෙන්න ඕනේ මේ සංසාරේ භයානකයි. මේ සංසාරේ යන ගමන මෙහෙම යන්න හොඳ නෑ. මං කොහොම හරි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න ඕන කියලා. අන්න එතන බුදුබණ ඇහෙනවා. ඉතින් මෙතන බලමු ඒ නන්දක රහතන් වහන්සේ බණ කියපු හැටි. ඉතින් උන්වහන්සේ භික්ෂුණීන්ට කියනවා, පින්වත් නැගණිවරුනි, අද බණ කියන්නේ සාකච්ඡාවෙන්. හැබැයි දන්නවා නම් දන්නවා කියන්න ඕන. දන්නේ නැත්තම් දන්නේ නැහැ කියන්න ඕන. ආපු බණේ යමක් ගැන තේරිලා නැතුව සැකයක් විමතියක් ඇති වුණා නම් මගින් මහන්න ඕන. වෙන වෙන තැන්වලකින් කුටු කුටු ගන්න බෑ කියන එකේ කියන්නේ. තමන්ගේ මත කියන්නේ නැතුව මගෙන් මහන්න ඕනේ, ස්වාමීනි මේකේ අර්ථය මොකක්ද කියලා. ඔන්න බලන්න ධර්ම දේශනා කරන්න ඉස්සර වෙලා අනුශාසනාව. මොකක්ද අනුශාසනාවේදී උන්වහන්සේ වදාළේ? මේක සාකච්ඡාවෙන් කෙරෙන බණක්. දන්නවා නම් දන්නවා කියන්න ඕන. දන්නේ නැත්තම් දන්නේ කියන්න ඕන. යමක් ගැන සැකයක් විමතියක් ඇති වුණොත් මගෙන් මහන්න ඕන මේකේ අර්ථය මොකක්ද කියලා. අන්න අපිටත් හොඳ පාඩමක් ඒකනේ. අපි ධර්මය අහලා සැක හිතුණා නම් මොකද කරන්නේ? අපි බැන්න යනවා. ඔව්, සැක හිතුණා නම් එක්ක කියෝ කියන ඕක කොහොම වෙන්න පුළුවන්ද? ඕක මෙහෙමනේ. එතකොට එතන ධර්මය අවබෝධ කරන අවස්ථාවල් එතකොට අපි මොකද කරන්නේ? අහිමි කරගන්නවා. දැන් බලන්න මේ රහතන් වහන්සේ කොච්චර ලස්සන අනුශාසනාවක්ද කළේ. අදටත් අපිට ප්‍රයෝජනෙ ගන්න පුළුවන්. ඊට පස්සේ භික්ෂුණීන්ට ඒ අනුශාසනාව අහලා ගොඩාක් සන්තෝෂ වුණා. ප්‍රීතියටපත් වුණා. ඒ භික්ෂුණීන් වහන්සේලා කියනවා, අනේ පින්වත් ආර්ය වූ නන්දක ස්වාමින් වහන්සේ, අපි මේ ඇසූ පමණින්ම ප්‍රීතිමත් වුණා. ආශ්මත් නන්දක ආර්ය වූ නන්දක ස්වාමින් වහන්සේ අපට මෙච්චර නිදහසක්, මෙච්චර පැවරීමක් කරනවා නේද කියලා. ඊට පස්සේ ඔන්න දැන් ධර්ම දේශනාව පටන් ගන්න. ඔන්න බණ අහනවා මෙහෙම. පින්වත් නැගණිවරුනි, මේ ඇස නිට්ටයද අනිත්‍යද කියලා. ඉතින් ඒ භික්ෂුණීන් පිළිතුරු දුන්න, ස්වාමීනි මේ ඇස අනිත්‍යයි. ඊට පස්සේ අහනවා, එහෙනම් කියන්න යමක් අනිත්‍ය නම් ඒක දුකක්ද සැපක්ද? ඉතින් කියනවා, ස්වාමීනි යමක් අනිත්‍ය නම් ඒක දුකයි. ඊට පස්සේ නන්දක ස්වාමීන් වහන්සේ යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට නම් අයිති. එය මම මාගේ ආත්මය කියලා සැලකුවොත් ඒක හරිද? කියන ස්වාමීනි ඒක වැරදි.
ඊළඟට අහනවා එහෙනම් කියන්න බලන්න නැගණිවරුනි මේ කන නිට්ටයද අනිත්‍යද කියලා ඇහුවා. ස්වාමීනි මේ කනත් අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒක සැපයිද දුකයිද කියලා ඇහුවා. යමක් අනිත්‍ය නම් ස්වාමීනි ඒක දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට නම් ආйти. ඒ අනිත්‍ය වූ දුක් වූ වෙනස් වෙන ස්වභාවයට ආйти දේ මම කියලා හිතන එක, මගේ කියලා හිතන එක, මගේ ආත්මය කියලා හිතන එක හරිද කියලා ඇහුවා. වැරදි කිව්වා. ඊට පස්සේ එහෙනම් කියන්න බලන්න මේ නාසය නිට්ටයද අනිත්‍යද කියලා ඇහුවා. ස්වාමීනි නාසයත් අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒක සැපයිද දුකයිද කියලා ඇහුවා. ස්වාමීනි යමක් අනිත්‍ය නම් ඒක දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට නම් ඒ දේ ආйти. ඒ බඳු දෙයක් මම කියලා හිතන එක, මගේ කියලා හිතන එක, මගේ ආත්මය කියලා හිතන එක හරිද කියලා ඇහුවා. ස්වාමීනි ඒක වැරදි කිව්වා. එහෙනම් කියන්න මේ දිව නිට්ටයද අනිත්‍යද කියලා ඇහුවා. ස්වාමීනි දිවත් අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒක සැපයිද දුකයිද කියලා ඇහුවා. ස්වාමීනි ඒක දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට නම් ආйти. ඒ බඳු දෙයක් මම කියලා හිතන එක, මගේ කියලා හිතන එක, මගේ ආත්මය කියලා හිතන එක හරිද කියලා ඇහුවා. ඒක වැරදි කිව්වා. මේ ශරීරය නිට්ටයද අනිත්‍යද කියලා ඇහුවා. ස්වාමීනි මේ ශරීරය අනිත්‍යයි කිව්වා. යමක් අනිත්‍ය නම් ඒක සැපයිද දුකයිද කියලා ඇහුවා. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට නම් ආйти. ඒ බඳු දෙයක් මම මාගේ ආත්මය කියලා සැලකුවොත් හරිද කියලා ඇහුවා. වැරදි කිව්වා. ඊළඟට අහනවා එහෙනම් කියන්න නැගණිවරුනි මේ මනස නිට්ටයද අනිත්‍යද කියලා ඇහුවා. ස්වාමීනි මනසත් අනිත්‍යයි. ඊළඟට ඇහුවා යමක් අනිත්‍ය නම් ඒක සැපක්ද දුකක්ද කියලා. එතකොට ඒ භික්ෂුණීන් පිළිතුරු දුන්නා ස්වාමීනි යමක් අනිත්‍ය නම් ඒක දුකයි. ඊළඟට ඇහුවා එහෙනම් කියන්න යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට නම් ආйти. ඒ බඳු එකක් මම මගේ ආත්මය කියලා සැලකුවොත් හරිද කියලා ඇහුවා. වැරදි කිව්වා. නන්දක ස්වාමීන් වහන්සේ අහනවා කොහොමද දන්නේ? ඒක කොහොමද කියන්නේ ඔබ කියලා ඇහුවා. එතකොට කියනවා ස්වාමීනි අපි ප්‍රඥාවෙන් විමසගෙන යද්දී මේ ඇස කන නාසය දිවකය මනස ගැන මොකක් ගැනද? ඇස කන නාසය දිවකය මනස ගැන අපට යථාභූත ඥානය ඇති වුණා. මේ ආධ්‍යාත්මික ආයතන හයම අනිත්‍යයි කියලා. අන්න බලන්න. දැන් එහෙමනම් අපිට විමසන්න තියෙන්නේ තමන්ගේ මොකක් ගැනද? ඇස ගැන, කන ගැන, නාසය ගැන, දිව ගැන, කය ගැන, මනස ගැන. මේම නෝනින් විමසගෙන යද්දි පහළ වෙන ඥානෙ මොකද්ද? යථාභූත ඥානය. යථාභූත ඥානය ඇති වුණාම මොකද්ද ඇති වෙන අවබෝධය? මේ ආයතන හයම අනිත්‍යයි කියලා. එහෙමනම් මතක තියාගන්න. ඉස්සෙල්ලාම අවබෝධ වෙන්නේ අනිත්‍යය. ඊට පස්සේ තමයි අවබෝධ වෙන්නේ අනිත්‍ය නිසා දුකයි කියලා. ඊට පස්සේ අවබෝධ වෙන්නේ අනිත්‍ය නිසා දුක නිසා වෙනස් වෙන ස්වභාවයට අයිති නිසා මම කියලා අරගෙන වැඩක් නැහැ. මගේ කියලා අරගෙන වැඩක් නැහැ. මගේ ආත්මය කියලා අරගෙන පළක් නැහැ කියලා. අන්න නෝනින් විමසීමත් එක්ක එන්නේ. එතකොට නන්දක ස්වාමීන් වහන්සේ බලන්න කොච්චර ලස්සනද ඒක අනුමෝදන් වෙනවද කියලා සාදු සාදු බකිනියෝ කියනවා. නැගණි වරුණි සාදු සාදු ආර්ය ශ්‍රාවකේ
ප්‍රඥාවෙන් විමසගෙන යද්දී ඇතිවෙන අවබෝධයෙන් ඔන්න ඔය විදිහට තමයි කියනවා පෙනෙන්නේ. ඔන්න දැක්කද දැන්? එවනම් කවුද මේ පුතඥ කෙනෙක්ද ආර්ය ශ්‍රාවකයෙක්ද? ආර්ය ශ්‍රාවකයා. ඔබ කවුද? පුතඥද ආර්ය ශ්‍රාවකද? ආර්ය ශ්‍රාවක. කවුරු හරි කිව්වොත් නෑ ඔබ පුතඥ කියලා. එතන මොකද්ද ඔබ කියන්නේ? පිස්සුද කියලා අහන්නේ යාගෙන්. මොකද හේතුව? අපි ආර්ය ශ්‍රාවකයෝ බවට පත් වෙන්නේ අනුන්ගෙන් ටයිටල් ගන්න නෙවෙයිනේ. අපි ආර්ය ශ්‍රාවක බවට පත් වෙන්නේ මොකද? බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල නොසෙල්වෙන ශ්‍රාවකෙක් වෙන්නයි. එක එක්කිනාට ඕන හැටියටද? නෑ. මේ නිසා අන්නේ බඳු ආර්ය ශ්‍රාවක භාවයට පත් වෙච්ච කෙනා තමයි යෝනිසෝ මනසිකාරය යෙදෙමින් ඒ කිව්වේ නෝනින් විමස බලනවා. මේ ඇස ගැන, කන ගැන, නාසය ගැන, දිව ගැන, කය ගැන, මනස ගැන නෝනින් විමස බලනවා. එතකොට බලන්න මේ භික්ෂුණීන් වහන්සේලා එහෙනම් භාවනා කරලා තියෙන මොකද්ද? අනිත්‍ය භාවනාව කරලා. දැන් මේක කියනොත් අපි භාවනා කරගෙන යනකොට දෙවුරු ඇවිල්ලා මල් මාලා දානවා දැක්කා. තියෙනවද එහෙම ඒවා? අපි භාවනා කරගෙන යනකොට මොනවද පෙවුනේ කියලා මේ නන්දක රහතන් වහන්සේ අහනවද? නෑ. මොනවද දැක්කේ කියලා ඇහුවද? ආන්න දැක්කනේ. දැක්කනේ ධර්මයේ. එතකොට ඊළඟට එහෙම අනුමෝදන් වෙලා ඊළඟට අහනවා නන්දක රහතන් වහන්සේ භික්ෂුණීන්ගෙන් හොඳයි. එහෙමනම් කියන්න බලන්න ඇසට පෙනෙන රූප නිට්ටයද අනිත්‍යද කියලා. එතකොට කියනවා ස්වාමීනි රූපත් අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒක සපයිද දුකයිද කියලා ඇහුවා. ස්වාමීනි යමක් අනිත්‍ය නම් ඒක දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට නම් ආйти. ඒ බඳු දෙයක් මම මාගේ ආත්මය කියලා සලකන එක හරිද කියලා ඇහුවා. ඒක වැරදි කිව්වා. ඊළඟට කිව්වා එහෙනම් කියන්න බලන්න කනට ඇහෙන ශබ්ද නිට්ටයද අනිත්‍යද කියලා. කිව්වා ස්වාමීනි කනට ඇහෙන ශබ්දත් අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒක සපයිද දුකයිද කියලා ඇහුවා. යමක් අනිත්‍ය නම් ඒක දුකයි කිව්වා. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට නම් ආйти. ඒ බඳු දෙයක් මම මාගේ ආත්මය කියලා සලකන එක හරිද කියලා ඇහුවා. වැරදි කිව්වා. ඊළඟට එහෙනම් කියන්නේ නාසයට දැනෙන ගඳ සුවඳ ගැන ඒවා නිට්ටයද අනිත්‍යද? ඉතින් භික්ෂුණීන් පිළිතුරු දුන්නා ස්වාමීනි ගඳ සුවඳ අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒක සපයිද දුකයිද කියලා ඇහුවා. ස්වාමීනි ඒක දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට නම් ආйти. ඒ බඳු දෙයක් මම මාගේ ආත්මය කියලා සලකන එක හරිද කියලා ඇහුවා. වැරදි කිව්වා. ඊළඟට ඇහුවා දිහා කියන්න දිවට දැනෙන රසය එහෙනම් නිට්ටයද අනිත්‍යද? ඉතින් කිව්වා ස්වාමීනි රසයත් අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒක සපයිද දුකයිද කියලා ඇහුවා. ස්වාමීනි ඒක දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට නම් ආйти. ඒ බඳු දෙයක් මම මාගේ ආත්මය කියලා සැලකුවොත් හරිද කියලා ඇහුවා. වැරදි කිව්වා. එහෙනම් කියන්න කයට දැනෙන පහස නිට්ටයද අනිත්‍යද කියලා ඇහුවා. කයට දැනෙන පහසත් අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒක සපයිද දුකයිද කියලා ඇහුවා. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට නම් ආйти. එය මම මාගේ ආත්මය කියලා සැලකුවොත් ඒක හරිද කියලා ඇහුවා. ඒක වැරදි. ඊළඟට ඇහුවා එහෙනම් කියන්න මනසට සිතෙන අරමුණු නිට්ටයද අනිත්‍යද කියලා. පිළිතුරු දුන්න භික්ෂුණීන් වහන්සේලා ඒ අරමුණුත් අනිත්‍යයි කියලා.
ඊට පස්සේ ඔය යමක් අනිත්‍ය නම් ඒක සැපයිද දුකයිද කියලා පිළිතුරු දුන්න යමක් අනිත්‍ය නම් ඒක දුක නම් යමක් අනිත්‍ය නම් ඒක දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට ආйти නම් ඒ මම මාගේ ආත්මය කියලා සලකන එක හරිද කියලා ඇහුවා. වැරදි කිව්වා. ඊට පස්සේ ඇහුවා දන්නේ කොහොමද? ඕක දැනගත්තේ කොහොමද කියලා ඇහුවා. ඉතින් කියනවා ස්වාමීනි අපි නුවණින් විමසුවා. මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු මේවා අපි නුවණින් විමසුවා. නුවණින් විමසගෙන යනකොට අපට ඇති වුණා යථාභූත ඥානය මේ බාහිර ආයතන 6 අනිත්‍යයි කියලා. දැන් එතකොට බලන්න බාහිර ආයතන 6 අනිත්‍යයි කියලා අවබෝධුනේ කොහොමද? නුවණින් විමසගෙන යද්දී. ඊට පස්සේ දැන් මෙතන කියන්නේ පිරිස් කීයකටද නන්දක සෝනස කතා කරන්නේ? 500කට. එක්කෙනෙක් එන්නේ ඉස්සලා අනිත් 499 පැත්තකින් ඉන්න. එයා පුද්ගලිකව කුටු ගාලා එයා අයින් කළා ඊළඟ එක්කෙනා එන්න. ඊළඟ එක්කෙනාට කුටු ගාලා කමටහන් දීලා එයාව අයින් කළා ඊළඟ එක්කෙනා එන්න. එහෙම සිද්ධියක් වුණාද මෙතන? බලන්න. අපේ රටේ නැද්ද එහෙම ක්‍රමයක්? එතකොට බලන්න මේ ක්‍රමයේ බුද්ධ ශාසනය නෙවෙයි කියලා අපිට හිතන්න සිද්ධ වෙනවා. එතකොට ඒ භික්ෂුණීන් වහන්සේලා 500 කියන ස්වාමීනි අපිට යථාභූත ඥානය ඇති වුණා මේ ආයතන බාහිර ආයතන 6ම අනිත්‍යයි කියලා. එතකොට නන්දක ස්වාමීන් වහන්සේ ආයත් කියනවා සාදු සාදු නැගණිවරුනි ආර්ය ශ්‍රාවකේ ප්‍රඥාවෙන් විමසගෙන යද්දී එයාට පෙනෙන්නේ විදිහට තමයි මේ බාහිර ආයතන 6ම අනිත්‍යයි කියලා. දැන් එහෙනම් අපිට එකක් පේනවා. මේ ඇස කන නාසය දිවකය මනස අනිත්‍යයි. රූප ශබ්දේ ගන්ධ රස ස්පර්ශ අරමුණු අනිත්‍යයි. මේ අනිත්‍ය නම් එතන තියෙන්නේ දුක. දුක නම් එතන තියෙන්නේ අනිත්‍ය නම් එතන තියෙන්නේ වෙනස් වෙන දෙයක් නම් එතන තියෙන්නේ. එතන මම නෑ. එතන මගේ කියලා එකක් නෑ. එතන මගේ ආත්මය කියලා එකක් නෑ. අන්න ඒක අවබෝධ වෙච්ච දවසට අපි මේක අතාරිනවා. ඒක තමයි මේ කියවෙන්නේ. ඊළඟට අහනවා පින්වත් නැගණිවරුනි එහෙමනම් කියන්න බලන්න චක්කු විඥාණය නිට්ටයද අනිත්‍යද කියලා ඇහුවා. මොකද්ද චක්කු විඥාණය කියන්නේ? ඔව් ඇහෙන් රූපයක් බලන්න අපේ හිත යොමු වෙනකොට ඇහැයි රූපයයි එකතු වෙනවා. එතකොට ඇහැ තුලින් දැනීමක් ඇති වෙනවා. ඒ දැනීම මානසිකාරය මුල් කරගෙන වෙන්නේ නාම රූප ප්‍රත්‍යයෙන්. ඒ දැනීම ඇති වෙච්ච ගමන් ඒ දැනීම තුල තියෙන්නේ මොකද්ද? විඥාණය. ඒක තමයි චක්කු විඥානය. මේ චක්කු විඥානේ නිට්ටයද අනිත්‍යද කියලා ඇහුවා. ඉතින් භික්ෂුණීන් පිළිතුරු දුන්නා ස්වාමීනි ඒ අනිත්‍යයි. ඊට පස්සේ හෝ යමක් අනිත්‍ය නම් ඒක සැපයිද දුකයිද කියලා පිළිතුරු දුන්න ස්වාමීනි ඒක දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට නම් ඒක ආйти. ඒ බඳු චක්කු විඥානේ මම මාගේ ආත්මය කියලා ගන්න එක හරිද කියලා ඇහුවා. ඒක වැරදි කිව්වා. ඊළඟට ඇහුවා සෝත විඥානි. මොකද්ද සෝත විඥානි කියන්නේ? කනේ ඇති වෙන විඥානේ. ඒක ඇති වෙන්නේ කනයි ශබ්දයයි නිසා. දැන් අපි කිම අපි නිදාගෙන ඉන්නවා. ඒ වෙලාවට අපි කඩෙන් ශබ්දය දැනගන්නවද? නෑ. කන නැතුවද? ශබ්ද නැතුවද? ආන්න දැකද? ඇහැරිච්ච ගමන් මානසිකාරය දෙනවා. එදිච්ච ගමන් නාම රූප ප්‍රත්‍යයෙන් විඥානේ හටගන්නේ ඇහැයි රූපයයි මුල් කරගෙන. කනයි ශබ්දයයි මුල් කරගෙන. කනෙන් ශබ්ද දැනගත්තු ගමන් එතන
සෝත විඥානේ. අහන සෝත විඥානේ නිට්ටයද අනිත්‍යද කියලා. ඉතින් භික්ෂුණීන් පිළිතුරු දුන්නා අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒක සැපයිද දුකයිද කියලා ඇහුවා. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට නම් අයිති. එය මම මාගේ ආත්මය කියලා සැලකුවොත් ඒක හරිද කියලා ඇහුවා. ඒක වැරදි කිව්වා. ඊළඟට ඇහුවා නාසයෙන් විඥානේ ගාහන විඥානේ නිට්ටයද අනිත්‍යද කියලා ඇහුවා. ඉතින් කිව්වා ගාහන විඥානියත් අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒක සැපයිද දුකයිද කියලා ඇහුවා. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට නම් අයිති. ඒ බඳු එකක් මම කියලා හිතන එක, මගේ කියලා සලකන එක, මගේ ආත්මය කියලා සලකන එක හරිද කියලා ඇහුවා. ඒක වැරදි කිව්වා. ඊළඟට ඇහුවා එහෙනම් කියන්න බලන්න ජීවා විඥානේ, දිවේ විඥාන ඇතිවීම. දිවට යම්කිසි රසයක් දිවට ගෑවෙනකොට දිවෙන් දැන ගන්නවා. එතන දැනීමක් ඇති වෙනවා රසය ගැන. ඒක ඇති වෙන්නේ දිව මුල් කරගෙන. ඒ නිසා ඒකට කියනවා ජීවා විඥානේ කියලා. ඒක නිට්ටයද අනිත්‍යද කියලා ඇහුවා. ඒකත් අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒක සැපයිද දුකයිද කියලා ඇහුවා. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට නම් ආйти. ඒක මම මාගේ ආත්මය කියලා සැලකුවොත් ඒක හරිද කියලා ඇහුවා. ඒක වැරදි. ඊළඟට ඇහුවා කායයට දැනෙන කයේ විඥාණය, කයයි පහසයි නිසා ඇති වෙන කයේ විඥාණය නිට්ටයද අනිත්‍යද කියලා ඇහුවා. කයේ විඥාණය අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒක සැපයිද දුකයිද කියලා ඇහුවා. යමක් අනිත්‍ය නම් ඒක දුකයි කිව්වා. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට නම් අයිති. ඒක මම මාගේ ආත්මය කියලා සැලකුවොත් හරිද කියලා ඇහුවා. වැරදි. ඊළඟට ඇහුවා හරි මනෝ විඥානේ. මනෝ විඥාන කියන්නේ මොකද්ද? ඔව් මනසයි මනසට අරමුණක් එනවා. මනසට සිතවිල්ලක් මොකක් හරි අරමුණක් එනකොට මේ අරමුණ දැනගන්නේ මනසින්මයි. ඒ දැනීම තමයි මනසේ ඇති වෙන විඥාණය. එතකොට ඒක ඇති වෙන්නේ මේ අභ්‍යන්තරිකව නාම රූපයන්ගේ ක්‍රියාත්මක වීම මානසිකාරේ තිබෙන නිසා. එතකොට මේ විඥාණය නිට්ටයද අනිත්‍යද කියලා ඇහුවා. මනෝ විඥාණය අනිත්‍යයි කිව්වා. යමක් අනිත්‍ය නම් ඒක සැපයිද දුකයිද කියලා ඇහුවා. යමක් අනිත්‍ය නම් ඒක දුකයි කිව්වා. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට නම් ආйти. ඒක මම මාගේ ආත්මය කියලා සැලකීම හරි දෙයක්ද කියලා ඇහුවා. වැරදි කිව්වා. දැන් එතකොට බලන්න මේ භික්ෂුණීන් කරපු භාවනාව. එතකොට එහෙනම් ඇස ගැන අනිත්‍ය වශයෙන් තේරුම් ගන්න භාවනාවක් කර ඉඳලා තියෙනවා. ඊළඟට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු ආදී අනිත්‍ය වශයෙන් අවබෝධ වෙන ආකාරයේ භාවනාවක් කර ඉඳලා තියෙනවා. විඥානයේ අනිත්‍ය වශයෙන් අවබෝධ වෙන ආකාරයේ භාවනාවක් කර ඉඳලා තියෙනවා. එහෙමනම් අන්න බලන්න යා තමයි ධර්මයේ හිතපු එක්කෙනා. දැන් අපට අහන්න හම්බ වෙන ඊට හාත්පසින් වෙනස් වෙනවා. අපෙන් අහනවා විඥානේ යන්නේ කොහිද? මේක මේ ඇසේ විඥාන අනිත්‍යයි කනේ විඥාන ඒව නෙමෙයි අපින් අහන්නේ. අහන්නේ මරුණට පස්සේ යාගේ විඥානය කොහෙද යන්නේ? හදිසියෙම යා මරුණොත් ඩක් ගාලා එයා කොහොමද ඩික් ගාලා යන්නේ කියලා අහනවා. එතකොට ඒකේ තේරුම දැන් එයා ධර්ම මානසිකාරය කළාද? නෑ නිකන් බලි හිතලා. ධර්මයේ දකින්නවා කියන්නේ ඒක නෙවෙයි. ධර්මයේ දකින්නවා කියලා කියන්නේ මෙන්න ක්‍රමේ. දැක්කද? මේ හය වැදෑරුම් විඥානය අනිත්‍යයි කියලා අවබෝධ වෙන ආකාරයට යා සිහිය පිටුවලා. හය වැදෑරුම් විඥානය අනිත්‍යයි කියලා අවබෝධ වෙන ආකාරයට යා නුවණින් මෙහෙवला මානසිකාර්ය විමසීම මෙහෙवला යා වීරිය පවත්තලා. ඉතින් අර ස්වාමින් වහන්සේ අහනවා
ඔබ ඒ විඥාන ওই විදිහට දැක්කේ කොහොමද කියලා අහුවා. ඉතින් භික්ෂුණීන් පිළිතුරු දුන්නා ස්වාමීනි අපි නුවණින් විමසුවා. මොකද්ද? විඥානීය ස්වභාවය අවබෝධ කරගන්න විමසුවා. අන්න ඒකටයි විමසනවා කියන්නේ. එතකොට මේ විමසන දේ තුල දුක අවබෝධ වෙන ක්‍රමයක් තියෙනවා. ඒ විමසීම තුල. යම් විමසීමක් තුල ප්‍රශ්න ඇති වෙනවා නම්, යම් විමසීමක් තුල සැක ඇති වෙනවා නම්, යම් විමසීමක් තුල මහ විශ්ෝපයටපත් වෙනවා නම්, එයා අයෝනිසෝ මනසිකාරයෙන් විමසලා මිසක් යෝනිසෝ මනසිකාරයෙන් විමසලා නැහැ. යම් විමසීමක් තුල යෝනිසෝ මනසිකාරයෙන් විමසුවා නම් එයාට අනිත්‍යදී අනිත්‍ය වශයෙන් අවබෝධ වෙන අවබෝධයේ කරා යනවා. දැන් කියනවා ස්වාමීනි අපි මේ වගේ නුවණින් විමසගෙන යද්දී අපට ඇති වුණා ඥානය. මොකක්ද ඒ ඥානය? යථා භූත ඥානය. එහෙනම් ඔබත් අනිත්‍ය වශයෙන් විමසගෙන යද්දී ඔබටත් ඇති වේවි ඥානයක්. මොකක්ද? යථා භූත ඥානය. එතකොට ඔබට චිත්‍ර වගේ පේන්න ගන්නවද? නෑ. දෙවිවරු ඇවිල්ලා මල් මාල දානවද? නෑ. පහන් නිවිනවපත් වෙනව පේනවද? තොරම් පේනවද? නෑ. අනිත්‍යදී අනිත්‍ය වශයෙන් පේනවා. ඒ නිසා දුක පේනවා. ඒ නිසා මේක තමාගේ වශයෙන් පවත්වන්න බෑ කියලා පේනවා. ඒක තමයි අපි හිතුවත් නැතත්, දැක්කත් නැතත්, අවබෝධ වුණත් නැතත් තිබෙන ඇත්ත දේ. අන්න ඒක තමයි අවබෝධය කරා යන්න තියෙන්නේ. එතකොට ඒ නන්දක ස්වාමීන් වහන්සේ කියනවා සාදු සාදු නැගණිවරුනි ආර්ය ශ්‍රාවකයෙක් ප්‍රඥාවෙන් විමසද්දී ඔය විදියට තමයි දකින්නේ. අපිට හොඳ පාඩමක් මේකේ තියෙනවානේ. මොකද්ද? ආර්ය ශ්‍රාවකයෙක් ප්‍රඥාවෙන් විමසද්දී දකින්න දේ මොකක්ද කියලා මෙතන කියවෙනවා. මේට වඩා වෙනස් පටලැවිලි දකින්නවා නම් එයා ප්‍රඥාවෙන් විමසලා නැහැ. එයා වාදයක් හදලා. ඒ නිසා මතක තියාගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කිරීමේදී ක්ෂණික මත අදහස් ආකල්ප කතා කර ඉන්න එකට වඩා මේකේ තියෙන්නේ මොකද්ද? අහන දේ නුවණින් ශ්‍රවණය කළා හිතේ දරාගෙන මානසිකාරිය දීලා සිය පිහිටවලා විමසලා අවබෝධ කරන එකක්. හැබැයි අවබෝධ කරන එකයි පොතේ තියෙන ධර්මයයි දෙකක් නෙවෙයි. ඒක එකම දෙයක් වෙන්න ඕනේ. යම් කිසි කෙනෙක් කියනවා නම් නෑ පොත්වල තියෙන ඒවා බලලා කවුද අවබෝධ කරන්නේ? අවබෝධ කරපු එක්කෙනෙක් විසින්ම තවත් කෙනෙකුට අවබෝධ කරන්න කියා දෙන්න ඕනේ ඒක පොතේ නෑ කියලා. අන්න ප්‍රවේශම් වෙන්න යාගෙන. මොකද එයා ධර්මයේ සරණ ගිහින් නැති එක්කෙනෙක්. ධර්මයේ සරණ ගියපු කෙනෙක් ඒක කියන්නේ නැහැ. මොකද මේ යුගයේ අපට ධර්මයේ තිබෙන්නේ පොත්වල. දීඝනිකාය, මජ්ක්‍ධිම නිකාය මේ ධර්මයේ තමයි ශ්‍රී සද්ධර්මයේ තියෙන්නේ. එතන මේ ශ්‍රී සද්ධර්මයේ ප්‍රතික්ෂේප කරලා යා වෙන ධර්මයක් පනවන්න ගියොත් ඒක කවදාවත් සිද්ධ වෙනවද? නෑ. එහෙමනම් මතක තියාගන්න අපි යමක් කතා කරනවද යමක් කියනවද ඒක තමයි අවබෝධ විය යුත්තේ. කවුරු හරි මෙහෙම කියනවා නම් නෑ මට විශේෂ අවබෝධයක් ඇති වුණා. හැබැයි ඒක මට වචන වලට හරවන්න බෑ. මට කියන්න බෑ. ඒක විශේෂ එකක්. ඒක ඔයාට අවබෝධ වෙච්ච දවසට ඔයා තේරුම් ගනිවි කියලා. ඒක තේරුම් ගන්න මේක යාගේ තමා උසස් කරලා පෙන්වන්න Taman නොමග ගියා මිසක් ඇත්ත දැක්කා නෙවෙයි. Taman විසින් තමාව හුවා දක්වා ගන්නවා මිසක් ඇත්ත දැක්කා නෙවෙයි. ඇත්ත දැක්කනම් එහෙම නෙමෙයි කියන්නේ. ඇත්ත දැක්කනම් කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇත්තක්මයි. මේ ඇස අනිත්‍යයි කියන කාරණේ ඇත්තක්මයි. රූපේ අනිත්‍යයි කියන කාරණේ ඇත්තක්මයි. චක්කු විඥානේ අනිත්‍යයි කියන කාරණේ ඇත්තක්මයි. මම ප්‍රඥාවෙන් විමසද්දි මටත් මේ විදියට මේක අවබෝධ වුණා. අන්න ධර්මයේ තියෙනවා එතන.
දැන් හොඳට තේරුම් ගන්න ධර්මයේ තියෙන්නේ කොහොමද කියලා. එතකොට මේ නන්දක ස්වාමීන් වහන්සේ ඊළඟට උපමාවක් කියනවා. කියන මෙහෙම පින්වත් නැගණිවරුනි තෙල් පහනක් තියෙනවා. පත්තු වෙවි මොකද්ද තියෙන්නේ? තෙල් පහනක් තියෙනවා. මේ පහනේ තෙලුත් අනිත්‍යයි. පහන් වැටියත් අනිත්‍යයි. පහන් සිලත් අනිත්‍යයි. ආලෝකයක් අනිත්‍යයි. නමුත් කෙනෙක් මෙහෙම කිව්වොත් ඔබට ඇත්ත. පහනේ තෙල් නම් අනිත්‍ය තමයි. පහන් වැටියත් අනිත්‍ය තමයි. පහන් සිලත් අනිත්‍ය තමයි. ඒ වුණාට ආලෝකය නිට්ටයයි. ආලෝකය ස්ථිරයි. ආලෝකයේ සදාකාලිකයි කිව්වොත් ඒක හරිද කියලා ඇහුවා. ස්වාමීනි ඒක සම්පූර්ණ අසත්‍යයක් කිව්වා. ඇයි එහෙම කියන්නේ කියලා ඇහුවා. කො ස්වාමීනි තෙලුත් අනිත්‍ය නම් වැටිත් අනිත්‍ය නම් සිලත් අනිත්‍ය නම් ආලෝකෙ නිට්ටය වෙන්නේ කොහොමද? ඒක අනිත්‍යමනේ. ඒ වගේ ඔබට කෙනෙක් මෙහෙම කියාවි. ඇස නම් අනිත්‍ය තමයි. කනත් අනිත්‍ය තමයි. නාසයත් අනිත්‍ය තමයි. දිවත් අනිත්‍ය තමයි. කයත් අනිත්‍ය තමයි. මනසත් අනිත්‍ය තමයි. ඒ වුණාට මේ ඇස කන නාසය දිව කය මන කියන මේ ආයතන 6 නිසා ඇතිවන යම් සැපක් හෝ දුකක් හෝ උපේක්ෂාවක් හෝ විඳීමක් ඇද්ද? ඒ විඳීම නිට්ටයයි. ඒ විඳීම ස්ථිරයි. ඒ විඳීම සදාකාලිකයි කිව්වොත් ඒක එතකොට ඒ භික්ෂුන් කියන ස්වාමීන් ඒක සම්පූර්ණ අසත්‍යයක්. ඇයි කොහොමද එහෙම කියන්නේ? ස්වාමීනි ඒ ප්‍රත්‍යයෙන් ඒ කරුණු හේතු කරගෙන ඒ විඳීම් හටගන්නේ. ඒ කරුණු නිරුද්ධ වීමෙන් ඒ විඳීම් නිරුද්ධ වෙලා යනවා. එතකොට කියනවා සාදු සාදු නැගණිවරුනි ආර්ය ශ්‍රාවකයා විඳීම ගැන නුවණින් විමසනකට ඔය විදියට තමයි කියන ඔයා දකින්නේ. එහෙනම් ආර්ය ශ්‍රාවකයා ඇස කන නාසය දිව කය මනස අනිත්‍ය විතරක් දකින්නව නෙවෙයි. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු වල අනිත්‍ය විතරක් දකින්නව නෙවෙයි. විඥානීය අනිත්‍ය විතරක් දකින්නව නෙමෙයි. ඒ තුන එකතු වෙලා හැදෙන දේ අනිත්‍යයි කියලා ඒකක් දකිනවා. විඳීම හටගන්නේ කුමක් ප්‍රත්‍යයෙන්ද? ස්පර්ශේ ප්‍රත්‍යයෙන්. එතකොට ඇහැයි රූපයයි විඥානයයි එකතු වෙන්න ඕනේ විඳීමක් ඇති වෙන්නේ. ඒ තුන නැති වෙච්ච ගමන් විඳීම නැති වෙලා යනවා. මේක මෙයා තමා තුලින් දකිනවා. ආන්න ඒකයි මේ කියන්නේ. ඊළඟට තවත් උපමාවක් කියනවා. පින්වත් නැගණිවරුනි විශාල ගහක් තියෙනවා. අරටුව තියෙනවා. මේ ගහේ මුළුත් අනිත්‍යයි. මේ ගහේ කඳත් අනිත්‍යයි. මේ ගහේ අතුයිටිත් අනිත්‍යයි. මේ ගහේ කොළත් අනිත්‍යයි. ඒ ගහ නිසා පෙනෙන සෙවණැල්ලත් අනිත්‍යයි. කෙනෙක් මෙහෙම කියන්න පුළුවන් ඔයා කියන ආකාරයට ගහේ මුල් නම් අනිත්‍ය තමයි. ගහේ කඳත් අනිත්‍ය තමයි. අතුයිටිත් අනිත්‍ය තමයි. ගහේ කොළත් අනිත්‍ය තමයි. ඒ වුණාට ගහේ යම් සෙවණැල්ලක් ඇද්ද? ඒක නිට්ටයයි. ඒක ස්ථිරයි. ඒක සදාකාලිකයි කිව්වොත් ඇත්තද කියලා ඇහුවා. ස්වාමිනේ ඒක සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. ඒක බේගලයක්. ඊට පස්සේ අහනවා ඒ මොකද? එතකොට මේ භික්ෂුණෙන් කියනවා ස්වාමීනි මුළුත් අනිත්‍ය වෙච්ච එකේ කඳත් අනිත්‍ය වෙච්ච එකේ ආතුයිතිත් අනිත්‍ය වෙච්ච එකේ කොළත් අනිත්‍ය වෙච්ච එකේ අනිත්‍ය දේවල් තුලම සකස් වෙච්ච සෙවණැල්ල අනිත්‍යමයි. එතකොට කියන නැගණිවරුනි එහෙනම් කෙනෙක් මෙහෙම කිව්වොත්
බාහිර රූපය අනිත්‍ය තමයි. ශබ්දයත් අනිත්‍ය තමයි. ගඳ සුවඳත් අනිත්‍ය තමයි. රසයත් අනිත්‍ය තමයි. පහසත් අනිත්‍ය තමයි. සිතට සිතෙන අරමුණුත් අනිත්‍ය තමයි. ඒ වුණාට මේ බාහිර ආයතන 6 මුල් කරගෙන ඇතිවන්නා වූ සැපක් හෝ දුකක් හෝ යම් විදීමක් ඇත්නම් ඒක නිට්ටයයි. ඒක ස්ථිරයි. ඒක සදාකාලිකයි කිව්වොත් ඒක ඇත්තක්ද කියලා ඇහුවා. ස්වාමිනී ඒක අමු බොරුවක් කිව්වා. ඒ කොහොමද කියලා ඇහුවා. ස්වාමිනී යම් යම් කාරණා නිසා යම් යම් හේතු නිසා හටගන්නා වූ යම් විදීමක් ඇද්ද ඒ හේතු නැතිවීමෙන් ඒ විදීම නැති වෙලා යනවා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ කියනවා සාදු සාදු නැගණිවරුනි ආර්ය ශ්‍රාවකෙක් යථාභූත ඥානය ඇති වෙන විදිහට නෝනින් විමසද්දි ওই විදිහට තමයි කිව්ව දකින්නේ. එහෙමනම් එයා ආධ්‍යාත්මික ආයතන 6 අනිත්‍ය වශයෙන් දකිද්දිත් අනිත්‍ය ස්පර්ශයෙන් හට ගන්නා වේදනාව අනිත්‍යයි කියලා අවබෝධ කරනවා. බාහිර ආයතන අනිත්‍ය වශයෙන් දකිද්දිත් අනිත්‍ය ස්පර්ශයෙන් හට ගන්නා විදීම අනිත්‍යයි කියලා අවබෝධ කරනවා. එහෙනම් යම්කිසි කෙනෙක් අසයි රූපයයි විඥානයයි අනිත්‍යයි කියලා අවබෝධ කළොත් යා විදීමත් අනිත්‍යයි කියලා අවබෝධ කරනවා. යා ඒ අනිත්‍ය දේවල් තුල හටගන්න සියල්ල අනිත්‍යයි කියලා එයා අවබෝධ කරනවා. ඊළඟට තව උපමාවක් කියනවා. පින්වත් නැගණිවරුනි හරක් මරන මිනිහෙක් ඉන්නවා. මෙයා ගව දෙනක් මරනවා. ගව දෙනක් මරලා තියුණු ආයුධයක් අරගෙන මේ ගව දෙනගේ යටි මස බේරලා යටි මස කියන්නේ හැමට යටින් තියෙන මස යටි මසත් බේරලා හැමත් බේරලා බඩ ඇතුළට පිහිය දානවා. දාලා මොකද කරන්නේ මේ මරපු ගව දෙනගේ බන්ධන ටික බොකු බඩවැල් ටික ඔක්කොම කීතු කපලා දාලා ආයමත් අර හැම තිබ්බ විදියට වහලා තියෙනවා. පිටින් පේන කෙනෙක් මේක බලලා කියනවා මේ මැරිච්ච ගව දෙන හැමින් සම්පූර්ණයෙන් යට ඇතුළත් එක්ක එකතු වෙලා ඉන්නේ කියලා. ඒක හරිද කියලා ඇහුවා. හරිද ඒක? ඒක වැරදි. මොකද ආන්න පිටින් හැම පෙනුනට පිටින් යටි මාස තිබුණට තුවාල වෙලා නෑ වගේ ඇතුළ ඔක්කොම කෑලි කපලා තියෙන්නේ. ඉතින් දැන් මේ උපමාව කියන්නේ කවුද? රහතන් වහන්සේ නමක්. අපි කිව්වනම් ඉවරයි මේ රටේ නේද? හප්පා මොකද්ද කියලා මේ ස්වාමීන් වහන්සේ කියපු උපමාව. අපි උඹල කඩවත් වළඳන්නේ නැහැ. කන්නේ නැහැ කියයි. මේ භයානක උපමා කියනවා කියයි. දැන් බලන්න මේ රහතන් වහන්සේ නමක් මේ උපමාව කියන්නේ. ඊර්වස කියනවා පින්වත් නැගණිවරුනි අපි මේ උපමාව කළේ කාරණයක් පැහැදිලි කරන්න. ඒ තමයි ඇතුළු මාස කියලා කිව්වේ ඇස, කන, නාසය, දිව, කය, මනස. පිටිහම කියලා කිව්වේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු. අභ්‍යන්තරික බන්ධන කියලා බඩවැල් කියලා කිව්වේ නන්දි රාගය. මොකද්ද? නන්දි රාගය. එතකොට තියුණු ආයුධය කියලා කිව්වේ ආර්ය සත්‍ය අවබෝධය ගැන තිබෙන ප්‍රඥාව. ආර්ය ප්‍රඥාවට තමයි තියුණු ආයුධය කියලා කිව්වේ. එතකොට තියුණු ආයුධයකින් ඇතුලේ බන්ධන ඔක්කොම කපනවා කියලා කිව්වේ ආර්ය ප්‍රඥාවෙන් කෙලෙස් බන්ධන සියල්ල කපලා දාන එක. ඊට පස්සේ කියනවා පින්වත් නැගණිවරුනි ඒ බඳු එක්කිනා චතුරාර්ය සත්‍ය අවබෝධයට අංග 7ක් වඩන්න ඕන. මොනවද ඒ අංග 7? සප්ත
බොජ්ජංග. ආරි සත්‍ය අවබෝධයට උපකාර වන විදියට සිහිය වඩන්න ඕන. ඒ තමයි හිතට විවේක නීවරණ ධර්ම යටපත් වෙලා හිතට විරාගය, ඒ කියන්නේ නොයල්ම ඇති වෙන හැටියට, ඇල්ම ඇති නොවෙන්න නම් යථාභූත ඥානය ඇති වෙන්න ඕනේ. යථාභූත ඥානය ඇති වෙලා නොයල්ම ඇති වෙන හැටියට, ඇල්ම නිරුද්ධ වෙන ආකාරයට සිහිය වඩන්න ඕනේ. ඒක සති සම්බොජ්ජංගය. යෝනිසෝ මනසිකාරයේ දියුණු කරන්න ඕනේ. අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන්, දුක් දේ දුක් වශයෙන්, අනාත්ම දේ අනාත්ම වශයෙන් අවබෝධ වන ආකාරයට යෝනිසෝ මනසිකාරය යොදන්න ඕනේ. චතුරාර්ය සත්‍ය ඉලක්ක කරගෙන. ඒක ධම්මවිචේ සම්බොජ්ජංගය. ඊළඟට වීරිය වඩන්න ඕන. ආරි සත්‍ය අවබෝධය ඉලක්ක කරගෙන තමන්ගේ හිතේ නීවරණ යටපත් වෙලා හිත විවේකයටපත් වෙලා යථාභූත ඥානය ඇති වෙලා කලකිරීමක් ඇති වෙලා නොවැළී ඇල්ම නිරුද්ධ වෙන ආකාරයට වීරිය පවත්වන්න ඕනේ. ඒක විරිය සම්බොජ්ජංගය. එතකොට හිතේ ඇති වෙන සමාධිය නිසා ඇති වෙන ප්‍රීතිය තියෙනවා. එයා ප්‍රීතිය තුලත් දකින්නේ මොකද්ද? අනිත්‍ය, දුක, අනාත්ම දේ. අන්නේ විදියට ප්‍රීතිය තුලත් ආර්ය සත්‍ය අවබෝධ වෙන ආකාරයට ප්‍රීතිය වඩන්න ඕනේ. ඒක ප්‍රීති සම්බොජ්ජංගේ. එතකොට එයාගේ කයස් සැහැල්ලු වෙනවා, හිතත් සැහැල්ලු වෙනවා. එතකොට එයා චතුරාර්ය සත්‍ය අවබෝධයට උවමනා කරන ආකාරයට එයා සැහැල්ලුවට වසඟ වෙන්නේ නැතුව, සැහැල්ලුවට මුලා වෙන්නේ නැතුව, සැහැල්ලු බව තුලත් එයා දුක දකිනවා, දුක්ඛ සමුදය දකිනවා, දුක්ඛ නිරෝධය දකිනවා. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව ආරි සත්‍ය දකින හැටියට සැහැල්ලු බවක් දියුණු කරනවා. එතකොට ඒක පස්සද්ධි සම්පොජ්ජංගය. යා චිත්ත ඒකාග්‍රතාවයේ දියුණු කරනවා චතුරාර්ය සත්‍ය අවබෝධයට යොමු වෙලා. ඒක සමාධි සම්පොජ්ජංගේ. සමාධිය තුලත් යා ඒ විදිහට වඩනකොට උපේක්ෂාවටපත් වෙනවා. උපේක්ෂාවට යා අහු වෙන්නෙත් නැහැ. උපේක්ෂාවත් යා වඩනවා චතුරාර්ය සත්‍ය අවබෝධයට අංගයක් හැටියට. එතකොට යාගේ ජීවිතය තුළ සියලු කෙලෙසුම් ප්‍රහාණය වෙලා උතුම් වූ අරහත්ත්වයට පත් වෙන්න පුළුවන් කියලා ඔන්න නන්දක රහතන් වහන්සේ ධර්ම දේශනා කළා ඉවර වෙලා ඊට පස්සේ කිව්වා හරි එහෙනම් නැගිනිවරුනි යන්න කිව්වා. දැන් දේශනාව සම්පූර්ණ කළා. අහම් පැතුවේ නෑ. දැන් මේ දේශනාව හේතු කරගෙන මෙසේ නොවේවා, මෙසේ වේවා. මුකුත් පැතුවද? යන්න කිව්වා. දැන් හරි කිව්වා. එතකොට මේ භික්ෂුණීන් වහන්සේලා මොකද කළේ? වන්දනා කළා පිටත් වුණා. පිටත් වෙලා බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න ගිහින් බුදුරජාණන් වහන්සේට වන්දනා කළාම බුදුරජාණන් වහන්සේත් වදාළා හරි එහෙනම් යන්න කිව්වා. එතකොට භික්ෂුණීන් වහන්සේලා පිටත් වුණාම බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට කියනවා පින්වත් මහණෙනි පොයේ දවසේ හඳෙයි පොයට කලින් දවසේ හඳෙයි වෙනසක් තියනවද කියලා. තියනවද නැද්ද? පොයේ දවසට කලින් හඳ දැක්කහම මොකද්ද හිතෙන්නේ? අද හඳ පොයට කලින් දවසේ අද සම්පූර්ණ නෑ. ඒ හඳේ අඩුව පේනවා හඳ දකින්නකට. අන්න ඒ වගේ කිව්වා අද මේ භික්ෂුණීන් පින්වත් නන්දකයන්ගේ දේශනාව අහලා බොහොම සන්තෝෂ වුණා තමයි. නමුත් කාරණේ සම්පූර්ණ වුණේ නැහැ. නන්දකට එන්න කියලා කිව්වා පින්වත් නන්දක ඔබ හෙටත් ඒ භික්ෂුණීන්ට අවවාද කරන්න ඕන. ඔය විදිහටම දැන් අද කියපු බණ ඔය විදිහටම හෙටත් කියන්න ඕන කිව්වා. ඒ මොකද? එනේ මොකද එහෙම කියන්නේ හෙටත් කියන්න කියලා ඒකම මේකයි මෙහෙමයි උනේ. ඒ භික්ෂුණීන් වහන්සේලා ඒ බණ අහලා අරන් ගියා. දාලා ගියේ නෑ මේ අය වගේ.
අහලා ඉවරලා ඒ බණ අරන් ගියා. අරන් ගියේ මොකටද? දැන් අහපු බණ මොකද කරන්නේ? නුවණින් විමසනවා. දැන් ගියේ වාද කරන්න නෙමෙයි අරක මෙහෙම කිව්වන්නේ කෝ ඒක එහෙමද? අරමද ඒකටද ගියේ? දැන් ගිහිල්ලා කච කච ගන්නවද? නෑ. දැන් ගිහිල්ලා නිස්සබ්දව යෝනිසෝ මනසිකාරයේ සක්මන් කරනවා නිස්සබ්දව. පැත්තකට වෙලා වාඩි වෙලා නුවණින් විමසනවා නිස්සබ්දව. උපමාගෙන සිහි කරනවා. දැන් එහෙම නුවණින් විමසලා හිතත් ඒකම අහන්න ලැබෙනකොට මොකද වෙන්නේ? කලින්ට වඩා අවබෝධ වෙනවා. දැන් අපි කියමු උදාහරණයක් වශයෙන් ඔන්න දැන් මේ ධර්ම දේශනාවම දැන් දිගටම හැමතැනම අපි කරගෙන යනවනේ. අපි කියමු ඔන්න පාළුගමදී ඒක ඇහුවා. ඊට පස්සේ ඔන්න කොළඹදී ඇහුවා. ඒක අහපු එක ඒක හිතලා හිතට ගන්න නුවණින් විමසනවා නම් අද අහනකට කලින්ටත් වඩා අවබෝධ වෙන්නේ නැද්ද? ඒක වෙන්නේ කාටද? නුවණින් විමසලා හිතලා තේරුම් ගන්න එක්කිනාටයි. ආපු බණ ඒ කනින් අහලා මේ කනින් දාලා ගියොත් එයාට දන්නේ මොකද්ද කියලා. එක්කෙනෙකුගෙන් ඇහුවා මේ මහමෙවුනාවට ගියාද කියලා. ගියා කිව්වා. ඉතින් කොහොමද භාවනා දවස් කොහොමද කියලා ඇහුවා. මොන හොඳක්ද කියලා. ඇයි කියලා. මල් පෝච්චි විතරක් තියෙනවා කිව්වා. එතකොට යා දැක්කා මල් පෝච්චියක් තියෙනවා ලුකුවට. එවෙලින්දලා යාගේ ඔළුවේ වැඩ කරන්නේ මොකද්ද? මල් පෝච්චිය. එයාට බන මොකෝවත් ඇහින්නේ. එතකොට එයා අරන් ගියේ මොකද්ද? දැන් මේක වෙන්න ඕනේ ඒක. නන්දක ස්වාමීන් වහන්සේ මොකද වුනේ? පසුවදාත් වැඩම කළා. වැඩම කළාට පස්සේ භික්ෂුණීන් වහන්සේලා පසුවදාත් අර විදිහටම වන්දනා කළා. පැත්තකින් වාඩි වුණා. දැන් භික්ෂුණීන් වහන්සේලා ඉන්නේ අර කලින් අහපු බණ අරගෙන ගිහිල්ලා ඒක හිතේ පිහිටුවාගෙන ඉදාටත් වඩා යම්කිසි අවබෝධයකින් තමයි අද ඉන්නේ. ඔබ වගේ. නේද? එතකොට අවබෝධයකින් ඉන්නේ. එතකොට දැන් ඔබ පුළුවන් ද කාටවත් රවට්ටන්න? අපි කවුරු එව්වොත් බැරිද රවට්ටන්න? අන්න ඒ වගේ තමයි හිටියේ. එතකොට මේ කාටවත් රවට්ටන්න බැරි විදිහට තිසරණේ මනාකොට පිහිටලා අනිත්‍යදී අනිත්‍ය වශයෙන් දකින හැටියට නුවණින් විමසන හැටියට එයා ඒ භික්ෂුණීන් වහන්සේලා වන්දනා කරා. මොන්න ආයමත් එදා වගේම ඇහුවා. කොහොමද ඇහුවේ? ඇස නෙමෙයි ඉස්සෙල්ලා ඇහුවේ වෙනින් එකක්. පින්වත් නැගණිවරුනි මේ බණ කියන්නේ සාකච්ඡාවෙන්. ඊළඟට දන්නේ නැත්තම් දන්නේ කියන්න ඕන. දන්නවා නම් දන්නවා කියන්න ඕන. තේරෙන්නේ නැත්තම් සැකනම් මගෙන් අහන්න ඕන ස්වාමීනි මේකේ අර්ථය මොකක්ද කියලා. එතකොට භික්ෂුණීන් වහන්සේලා ඉදා වගේම උත්තර දුන්නා. කොහොමද උත්තර දුන්නේ? කෝ අරගෙනද? ස්වාමීනි අපිට හරි සතුටුයි කිව්වා. ආර්යෝ නන්දක ස්වාමින් වහන්සේ අපට හරි විවෘතව අපිට පවරනවා කිව්වා මේ ධර්මයට එන්න. ඊට පස්සේ තමයි කිව්වේ මොකක්ද ඇහුවේ? පින්වත් නැගණිවරුනි ඇස නිට්ටයද අනිත්‍යද කියලා ඇහුවා. කන නිට්ටයද අනිත්‍යද කියලා ඇහුවා. නාසය නිට්ටයද අනිත්‍යද කියලා ඇහුවා. දිව නිට්ටයද අනිත්‍යද කියලා ඇහුවා. කය නිට්ටයද අනිත්‍යද කියලා ඇහුවා. මනස නිට්ටයද අනිත්‍යද කියලා ඇහුවා. මොකද්ද පිළිතුර උනේ? අනිත්‍යයි. ඊට පස්සේ ඇහුවා යමක් අනිත්‍ය නම් ඒක සපක්ද දුකක්ද? ඊට පස්සේ පිළිතුර වුණා ඒක දුකයි. ඊට පස්සේ යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට නම් ආйти. ඒ බඳු දෙයක් මම කියලා හිතන එක, මගේ කියලා හිතන එක, මගේ ආත්මය කියලා හිතන එක හරිද කියලා ඇහුවා. වැරදි කිව්වා. ඊළඟට
නෑ. තා පොඩ්ඩක් තියෙනවා. ආන්න ඒක දැනගත්තේ කොහොමද කියලා ඇහුවා. ඊට පස්සේ ස්වාමීනි අපි ප්‍රඥාවෙන් විමසද්දී අපට ඇති වුණා යථාභූත ඥානය. ඒකෙන් තමයි අපිට අවබෝධ වුණේ මේ ආධ්‍යාත්මික ආයතන 6 අනිත්‍යයි කියලා. එතකොට නන්දක ස්වාමීන් වහන්සේ මොකද කිව්වේ? සාදු සාදු නැගණිවරුනි. ආර්ය ශ්‍රාවකෙක් නෝනින් විමසද්දි පෙනෙන්නේ ওই විදිහට තමයි කිව්වා. ඊළඟට මොකක්ද ඇව්වේ? රූප නිට්ටයද අනිත්‍යද කියලා ඇහුවා. අනිත්‍යයි කිව්වා. කනට ඇහෙන ශබ්ද නිට්ටයද අනිත්‍යද කියලා ඇහුවා. අනිත්‍යයි කිව්වා. නාසයට දැනෙන ගඳ සුවඳ නිට්ටයද අනිත්‍යද කියලා ඇහුවා. අනිත්‍යයි කිව්වා. දිවට දැනෙන රස නිට්ටයද අනිත්‍යද කියලා ඇහුවා. අනිත්‍යයි කිව්වා. කයට දැනෙන පහස නිට්ටයද අනිත්‍යද කියලා ඇහුවා. අනිත්‍යයි කිව්වා. මනසට සිතෙන අරමුණු නිට්ටයද අනිත්‍යද කියලා ඇහුවා. අනිත්‍යයි කිව්වා. යමක් අනිත්‍ය නම් ඒක සපයිද දුකයිද කියලා ඇහුවා. ඒක දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට නම් ආйти. ඒ බඳු දෙයක් මම කියලා සලකන එක, මගේ කියලා සලකන එක, මගේ ආත්මය කියලා සලකන එක හරිද කියලා ඇහුවා. වැරදි. ඊට පස්සේ මොකද ඇහුවේ? දැනගත්තේ කොහොමද කියලා ඇහුවා. ඔබ අරගත්ත හරියට හොඳයි ඒක. ඉතින් ස්වාමීනි අපි ප්‍රඥාවෙන් විමසගෙන යද්දී අපට යථාභූත ඥානයක් ඇති වුණා මේ බාහිර ආයතන 6 අනිත්‍යයි කියලා. ඊට පස්සේ මොකද කිව්වේ? සාදු සාදු නැගණිවරුනි. ආර්ය ශ්‍රාවකෙක් නෝනින් විමසද්දි පෙනෙන්නේ ওই විදිහට තමයි කිව්වා. ඊට පස්සේ චක්කු විඥානේ නිට්ටයද අනිත්‍යද කියලා ඇහුවා. සෝත විඥානේ නිට්ටයද අනිත්‍යද කියලා ඇහුවා. අනිත්‍යයි කිව්වා. ගාහන විඥානේ නිට්ටයද අනිත්‍යද කියලා ඇහුවා. අනිත්‍යයි කිව්වා. දිවේ විඥානේ නිට්ටයද අනිත්‍යද කියලා ඇහුවා. අනිත්‍යයි කිව්වා. කයේ විඥානේ නිට්ටයද අනිත්‍යද කියලා ඇහුවා. අනිත්‍යයි කිව්වා. මනෝ විඥාණය නිට්ටයද අනිත්‍යද කියලා ඇහුවාම අනිත්‍යයි කිව්වා. ඊට පස්සේ යමක් අනිත්‍ය නම් ඒක සපයිද දුකයිද කියලා ඇහුවා. දුකයි කිව්වා. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට නම් ආйти. ඒ මම මාගේ ආත්මය කියලා සැලකුවොත් ඒක හරිද කියලා ඇහුවා. වැරදි කිව්වා. ඊට පස්සේ ආන්න දන්නේ කොහොමද කියලා ඇහුවා. එතකොට නුවණින් විමසලා අපිට යථාභූත ඥානය ඇති වුණා මේ සය වැදෑරුම් විඥානයන් අනිත්‍යයි කියලා. අපි කිව්ව මෙහෙම දැන් ඔබ තාම අනිත්‍ය වශයෙන් මේක යථාභූත ඥානය ඇති වෙලා නැහැ. ඔබෙන් කවුරු කෙනෙක් අහන විදිහට අනිත්‍යද කියලා. ඔබ මොකද්ද කියන්නේ? අනිත්‍යයි. ඔහොම කියලා ඔබෙන් අහන කොහොමද දන්නේ? නෑ මෙහෙමයි කියන්නේ. අපිට ශ්‍රද්ධාව තියෙනවා. අපිට ශ්‍රද්ධාව තියෙනවා මේවා අනිත්‍යයි කියලා. ඒ නිසාම අපි විමසමින් ඉන්නවා. අපි දන්නවා අපිට යථාභූත ඥානය ඇති වෙනවා. මේවා අනිත්‍යයි කියලා. ඒ ගැන ශ්‍රද්ධාවෙන් මේ කියන්නේ කියලා කිය යුතුයි. නැත්තම් එතනද උඩ බිම බැලුවොත් එහෙම හරියන්නේ නැහැ. ඊළඟට අර උපමා කිව්ව මොකක්ද උපමාව? ඔන්න පහනක් පත් වෙවි තියෙනවා. කිව්වා මේ පහනේ තෙලුත් අනිත්‍යයි. වැටිත් අනිත්‍යයි. සිලත් අනිත්‍යයි. ආලෝකයත් අනිත්‍යයි. ඉතින් මේ අනිත්‍ය වූ දේවල් අතර එක්කෙනෙක් කියනවා හරි. තෙල් නම් අනිත්‍ය තමයි. වැටිත් අනිත්‍ය තමයි. සිලත් අනිත්‍ය තමයි. ඒ වුණාට ආලෝකයේ නිට්ටයයි
ස්ථිරයි සදාකාලිකයි කියලා කිව්වොත් හරිද කියලා අහනවා. ඒක සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. ඇයි ඒක අසත්‍යයක් වෙන්නේ කියලා ඇහුවා. අනිත්‍ය වූ තෙල්, අනිත්‍ය වූ වැටි, අනිත්‍ය වූ සිලක් තිබෙද්දී ආලෝකයේ විතරක් නිට්ටි වෙන්නේ කොහොමද? ආලෝකයෙන් ආයි කතා කරන දෙයක් නැහැ කිව්වා. ඒ වගේ යම් කිසි කෙනෙක් කිව්වොත් මොකද්ද? මේ ආධ්‍යාත්මික ආයතන 6 ඒ කිව්වේ ඇස කන නාසය දිවකය මනස අනිත්‍ය තමයි. නමුත් ඒ අනිත්‍ය වූ ආයතන 6 නිසා හටගන්න යම් සැපක් දුකක් උපේක්ෂාවක් විඳීමක් ඇද්ද? ඒ විඳීම නිට්ටයයි ස්ථිරයි සදාකාලිකයි කිව්වොත් ඒක ඇත්තක්ද කියලා. ඒක සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. ඒ මොකද කියලා ඇහුවා. ඒ මොකද? ඔව් අනිත්‍ය හේතු නිසා හටගන්නා යම් විදීමක් ඇද්ද? ඒ හේතු නිරුද්ධ වීමෙන් ඒ විදීම් නිරුද්ධ වෙලා යනවා. එතකොට නන්දක ස්වාමීන් වහන්සේ මොකද කිව්වේ? සාදු සාදු නැගණිවරුනි, නෝනින් විමසද්දී ආර්ය ශ්‍රාවකෙක් ওই විදිහට තමයි කිව්වා දකින්නේ. ඊළඟට ඊළඟට තව උදාහරණයක්, තව උපමාවක් කිව්වා. මොකක්ද උපමාව? ඔන්න විශාල ගහක් තියෙනවා. මේ ගහේ මුළුත් අනිත්‍යයි, කඳත් අනිත්‍යයි, අතුත් අනිත්‍යයි, කොළත් අනිත්‍යයි, හේවණල්ලත් අනිත්‍යයි. නමුත් යම් කිසි කෙනෙක් කියන්න පුළුවන් වැරදි විදියට කල්පනා කළා. කොහොමද? මුල් නම් අනිත්‍ය තමයි, කඳත් අනිත්‍ය තමයි, අතුයිතිත් අනිත්‍ය තමයි, කොළත් අනිත්‍ය තමයි. ඒ වුණාට සේවණල්ල නිට්ටයයි ස්ථිරයි සදාකාලිකයි කියලා කිව්වොත් එයා ඒ ඇත්ත කියන කෙනෙක්ද? නෑ, ඒක සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. එහෙනම් මොකක්ද ඒකේ ඇත්ත? මුළුත් අනිත්‍ය වෙච්ච එකේ, කඳත් අනිත්‍ය වෙච්ච එකේ, අතීතිත් අනිත්‍ය වෙච්ච එකේ, කොළත් අනිත්‍ය වෙච්ච එකේ හේවණල්ල විතරක් අනිත්‍ය නොවී තියෙන්නේ කොහොමද? ආන්නේ වගේ කියන පින්වත් නැගණිවරුනි, කවුරු හරි ඇහුවොත් මේ බාහිර ආයතන 6 රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු අනිත්‍ය තමයි. මේවා නිසා ඇතිවන්නා වූ යම් සැපක් වේවා දුකක් වේවා මධ්‍යස්ථ විඳීමක් වේවා ඒවා නිට්ටයයි ස්ථිරයි සදාකාලිකයි කිව්වොත් ඒක හරිද කියලා ඇහුවා. වැරදි. ඒ මොකද වැරදි කියලා ඇහුවා? අවක ස්වාමීනි, අනිත්‍ය වූ හේතුන් නිසා, අනිත්‍ය වූ හේතුකාරක ධර්මයන් නිසා හටගන්නා වූ විඳීමක් ඇද්ද? ඒ අනිත්‍ය දේවල් නිරුද්ධ වීමෙන් ඒ විඳීම් නිරුද්ධ වෙලා යනවා. එතකොට මොකද කිව්වේ? සාදු සාදු නැගණිවරුනි, ආර්ය ශ්‍රාවකයා ප්‍රඥාව නිමසද්දී ඔය විදිහට තමයි කිව්ව දකින්නේ. ඊළඟට අර ටිකක් සැර උපමාවක් කිව්වනේ. මොකද්ද? ආරක් මාරන මිනිස්සෙක් හරි වැඩක් කළා. මොකද්ද? ගව දෙනක් කල්ලා මරලා තියුණු ආයුධයක් අරගෙන යටි මසත් බේරලා උඩ හමත් බේරලා ඇතුළට ආයුධය දාලා බඩවැල් බන්ධන ටික ඔක්කොම කීතු කරලා කපලා දාලා හිට ආයෙ තිබිච්ච හැටියට තියලා. එතකොට මේක ගැන නුවණින් හොයන්න බලන්න නැති එක්කෙනෙකුට පේන්නේ මොකවත් වෙලා නෑ වගේ කියනවා. මේ හැමෙන් මේ ගවය ඇතුළු ඔක්කොම සම්බන්ධ වෙලා කියලා කිව්වට කිසි සම්බන්ධයක් නෑ. අන්න ඒ උපමාව කිව්වේ අර්ථයක් මතු කරලා පෙන්නන්නයි. මොකද්ද? ඇතුළු මස කිව්වේ ඇස කන නාසය දිවකය මන. පිට හැම කියලා කිව්වේ
රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු. බඩ ඇතුලේ තියෙන බන්ධන බඩවැල් කියලා කිව්වේ නන්දි රාගය. තියුණු ආයුධය කියලා කිව්වේ ආර්ය ප්‍රඥාව. ඒ ආර්ය ප්‍රඥාවෙන් අභ්‍යන්තරික කෙලෙස් ඔක්කොම කපලා දාන එකට තමයි ඒ කිව්වේ. අන්න එහෙම කෙනා මොකද කරන්න ඕනේ? වඩන්න ඕන. 7ක්. බොජ්ජංග ධර්ම 7 වඩන්න ඕන. මොනවද බොජ්ජංග කිව්වේ මොකද? බෝධ්‍යංග. බෝධ්‍යංග කිව්වේ චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාරී වන කරුණු. ඒ තමයි සතිය. සතිය කිව්වේ එතකොට දැන් සතිය කියලා කියන්නේ මොකද්ද මේ? කය ගැන, විඳීම් ගැන, හිත ගැන, ධම්ම ඒ කිව්වේ නීවරණ, පංච උපාදානස්කන්ධ, ආයතන, චතුරාර්ය සත්‍ය බොජ්ජංග, චතුරාර්ය සත්‍ය මේවා ගැන හොඳට සිහිය පිහිටුවාගෙන ඉන්නවා. සතර සතිපට්ඨාන සිහිය පිහිටුවනවා. චතුරාර්ය සත්‍ය අවබෝධයේ උදෙසා. ආනේක සති සම්බොජ්ජංගය. ඊළඟට නෝනින් මෙනෙහි කරනවා. යෝනිසෝ මනසිකාරයේ යෙදෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස. ඒක ධම්මවිචේ සම්බොජ්ජංගය. ඊළඟට වීරිය දියුණු කරනවා. චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස. ඒක විරිය සම්බොජ්ජංග. ඊළඟට ප්‍රීතිය දියුණු කරනවා. චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස. ඒක ප්‍රීති සම්බොජ්ජංගය. කායික මානසික සැහැල්ලුව දියුණු කරනවා. චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස. ඒක පස්සද්ධි සම්බොජ්ජංගය. චිත්ත ඒකාග්‍රතාවයේ දියුණු කරනවා. චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස. ඒක සමාධි සම්බොජ්ජංගය. ඊළඟට උපේක්ෂාව දියුණු කරනවා. චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස. ඒක උපේක්ඛා සම්බොජ්ජංගය. මේ විදිහට දියුණු කරගෙන යනකොට මේ අංග 7 අභ්‍යන්තර කෙලෙස් ඔක්කොම කැපිලා ගිහින් මෙයා සම්පූර්ණයෙන්ම නිකලෙස් භාවයටපත් වෙලා අරහත්ත්වයටපත් වෙනවා කියලා. ඊට පස්සේ මේ ධර්ම ශ්‍රවණය හේතු කරගෙන කියලා දැන් අපිට ඒක නොකියා බෑ. ඒ මොකද හේතුව? ඒක කිව්වේ නැත්තම් වතුර තියනවා කලී නෑ වගේ. ඒක තමයි කලී. ඒකට තමයි වතුර වැටෙන්නේ. දැන් මේක කිව්වා නැගෙනහිරට හරි දැන් යන්නේ කිව්වා. ඊට පස්සේ වැඳලා ගියා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරාම බුදුරජාණන් වහන්සේ හරි හොඳ යන්න කිව්වා දැන්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කියනවා පින්වත් මහණෙනි පොයේ දවසේ හඳ පෑගුවා වගේ කියනවා. පොයේ දවසට හඳ පෑගුවට පස්සේ හඳ දිහා බලද්දී පොයේ දවසට කලින් දවසද අද කියලා හිතෙනවද? අද මේ පුන් සඳ කියලා හිතෙනවා. අන්න පොයේ දාට පෑයු පුන් සඳ වගේ කියනවා අද. අද මේ භික්ෂුණීන් වහන්සේලා බොහොම සන්තෝෂයටපත් වුණා. ඒ භික්ෂුණීන්ගේ අදහස සම්පූර්ණ වුණා. අන්තිම එක්කෙනත් ඒ 500 තුල හිටපු අන්තිම එක්කෙනත් සෝතාපන්න වුණා කිව්වා. එතකොට පැහැදිලිව පේනවා මෙච්චර ඉක්මනට මේ පිරිස ධර්මයේ අල්ලන්න දැන් අපිට මේක තේරෙනවා මොකද කියලා. මොකද හේතුව ධර්මයේ නාමෙන් අහපු වෙන දේවල් නැහැ. ඊළඟට ධර්මයේ අල්ලගෙන තර්ක විතර්ක ගොඩනගනග ඉඳලා නැහැ. වාද විවාද කර ඉඳලා නැහැ. මත කිය ඉඳලා නැහැ. මොකද කළා තියෙන්නේ? සිහිය පිහිටුවාගෙන විමස ඉඳලා අහපු ධර්මයේ ගැන අවබෝධ වෙලා තියෙන නිසා දැන් අපි ගත්තොත් මේ විදිහට අපි ධර්මයේ විස්තර කරලා දෙද්දි යම් කිසි කෙනෙකුට අවබෝධයක් කරා යන්නේ නැත්නම් ඒක ධර්මයේ අඩුවක්ද එක්කෙනා තුළ මනස හැසිරවීමේ අඩුවක්ද? චින්තනයේ හැසිරවීමේ අඩුවක් මිසක් ධර්මයේ අඩුවක් නෑ. ධර්මයේ කියන්නේ සුන්දර දෙයක්. ධර්මයේ තරම් සුන්දර දෙයක් අපට නෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සෑම වචනයක් තුලම ජීවිතය අවබෝධ කිරීමේ හැකියාව තියෙනවා.
උන්වහන්සේ විස්තර කරන ධර්මයේ සෑම වචනයකම ජීවිතයට ආලෝකයක් සපයනවා. ඒ ධර්මයේ තමයි අපිව අඳුරෙන් එළියට ගන්නෙ. පුද්ගලයෙකුට මේක කරන්න බෑ. මේක කරන්න පුළුවන් කාටද? ධර්මයට. ධර්මයේ පිරිසිදු නම්, ධර්මයේ निराකූල නම්, ධර්මයේ නිර්මල නම්, ඒ ධර්මයේ යම් කිසි කෙනෙක් ශ්‍රවණය කරලා ඒ ශ්‍රවණය කරන ධර්මයේ හිතට අරගෙන හිතට ගත්තු ධර්මයේ නුවණින් විමසනවා නම් අනම්මන නැතුව ආනේ කෙනා අවබෝධී කරා යනවා. එතකොට එහෙමනම් ඒක කාටවත් වළක්වන්න පුළුවන් එකක් නෙවෙයි අවබෝධය කරා යන එක. මේ ජීවිතයේදී මේ ධර්මයේ නියම විදිහට අල්ලගත්තොත් අවබෝධ කරගන්න පුළුවන්. හැබැයි බාධාව තියෙන්නේ පිටස්තර නෙවෙයි. පිටස්තර බාධාවක් තියෙනවා. ඒ බාධාව තියෙන්නේ කොහොමද? සද්ධර්මයේ නාමෙන් අධර්මයේ ඇහුවොත් පිටස්තර බාධාවක්. කල්යාණ මිත්‍රයාගේ නාමෙන් පාප මිත්‍රයෙක් පෙරී හිටියොත් පිටස්තර බාධාවක්. යහමගේ යවන නාමෙන් නොමග යවුවොත් පිටස්තර බාධාවක්. අන්න මාර්ගයේ නාමෙන් අමාර්ගයේ කිව්වොත් පිටස්තර බාධාවක්. නමුත් එහෙම නැතුව පැහැදිලිවම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පෙනෙද්දී, පැහැදිලිවම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇහිද්දී, පැහැදිලි සාක්ෂි තියෙද්දී පිටස්තර බාධාව නැහැ. ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරනවා. දැන් එහෙනම් තියෙන්නේ බාධාව කොහෙද? අභ්‍යන්තරික බාධාවක් තියෙන්නේ. ඒ තමයි මේක සැක නැතුව හිතට පිහිටුවාගෙන මේ ධර්මය යන්න ඕනේ. මට මතකයි එක රහතන් වහන්සේ නමක් කියනවා, ඒයමානියන් දුටු රහතන් වහන්සේලා පොතේ තීර ගාථාවල උන්වහන්සේ කියනවා මම ගයාවට ගියේ නැකත් කෙලියක් බලන්ටයි. මං නැකත් කෙලියක් බලන්ට ගියාට මගේ වාසනාව ඒක. මං නියම තැනට ගියා. එදා සෙනඟ පිරීලා හිටියා. මම කිට්ටු වෙලා බැලුවා කවුද මොකද්ද කියලා. බලනකොට බුදුරජාණන් වහන්සේ දහම් දෙසුණා. බලන්න නැකත් කෙලියේ තියෙන තැනට බුදුරජාණන් වහන්සේ වැඩලා. උන්වහන්සේ දන්න මිනිස්සු සාමාන්‍ය මිනිස්සු දන්නේ නැහැ ජීවිතය ගැන. ඒ මිනිස්සුන්ට මොකක් හරි අස පිනවන්න තියෙනවා නම් එතනට දුවනවා. කන පිනවන්න තියෙනවා නම් එතනට දුවන. ඒක තමයි මිනිස්යාගේ ස්වභාවය. මේක දැක්ක බුදුරජාණන් වහන්සේ කොහේ හරි තියෙනවා නම් යමක් දාලා ඒකට ඒ ගිජු මාළුවා දුවනවා යම ගිලින්න. ඒක හැටියක්. ඉතින් ඊළඟට ඒ වගේ නමුත් බුදුරජාණන් වහන්සේ මිනිස්සුන්ට මේ මිනිස් වර්ගයාට හරීම ආදරෙයි. කරුණාවන්තයි, සෙනෙහවන්තයි. උන්වහන්සේත් එතනට ගියේ නැකත් බලන්න නෙවෙයි. මොකේදද? උන්වහන්සේ වැඩ ඉඳලා ජීවිතය ගැන කියන්න ගත්ත. නැකත් බලන්න නැකත් කෙලියට ගිය මිනිස්සු මොකද වුනේ? බුදුරජාණන් වහන්සේ වටේ වාඩි වෙලා අහගෙන හිටියා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ කියනවා, මේ රහතන් වහන්සේ කියනවා මට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇහෙද්දී අල්ප මාත්‍ර සැකයක් ඇති වුණේ. අන්න බලන්න ශ්‍රාවකත්වයේ පිහිටපු ලස්සන. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහද්දී අල්ප මාත්‍ර සැකයක් ඇති වුණේ. මේකමයි ඇත්ත. මේකමයි ඇත්ත කියලා මට හිතුණා. මං ඒ නිසා මම ශ්‍රාවකෙක් වුණා, ධර්මය අවබෝධ කළා කියලා කිව්වා. එවනම් අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහද්දී ඒ විදිහට අපේ හිත හැදෙන්නේ නැත්තම් අපිට ලොකු පාඩුවක් සිද්ධ වෙනවා. විශාල හානියක් සිද්ධ වෙනවා. ලාභයක් නම් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහෙනකොට අපේ හිතට ප්‍රීතිය, සතුටක් ඇති වෙන්න ඕනේ. ඇත්තමයි මේක. මේක තමයි ඇත්ත ධර්මය කියලා. අන්න එතකොට තමයි යාගේ ජීවිතේ ශ්‍රද්ධාව පිහිටන්න ගන්නේ. ශ්‍රද්ධාව පිහිටලා ස්ථාවර වෙන්න පටන් ගන්නෙ. ඒ නිසා ඔබටත් මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ උපකාරයෙන් මේ ජීවිතේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. සාදු සාදු සාදු.